අයබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම. මගේ channel එක බලන ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමක් මත දැන් හෙට අනිද්දා NVQ exam එකක් තියෙනවා. ඉතින් ඒකට මුණ දෙන්න මගේ ආදරණීය යාළුවන් වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක විශේෂයෙන් කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ පොඩි ගැටලු මම අහලා තියෙනවා house wiring වලදී මුණ දෙන්න සිද්ධ වෙන ගැටලු. ඉතින් ඒවට සමහර කාර්මික විද්‍යාලවල VTE වල වගේ සමහර තැන්වල ඇත්තටම හරියට ඒ දේවල් පැහැදිලි වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒක ගැන සලකලා බලලා තමයි අද මම මේ house wiring වල basic ටිකක් කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ බැලුවේ නැත්නම් ඒ වීඩියෝස් වල ඇති isolate එක, distribution board එක, trip switch එක කියන්නේ මොකද්ද, MCB මොනවද, MCB type මොනවද, මෙන්න මේ වගේ කාරණා සම්බන්ධයෙන්. එතකොට fuse මොනවද, meters හයි කරන විදි. ඉතින් ඒ දේවල් බලපන් ඉතින් කට්ටිය බලන්න. ඉතින් ඔයගොල්ලන්ට තව අවශ්‍ය දෙයක් තියෙනවා නම් මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්. ඒ වගේම මගේ ක්ලාස් එක්ක සම්බන්ධ වෙන්න කැමති අය මගේ නම්බර් එක මම අන්තිමට දාලා තියෙනවා, ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා දිනයක් වෙන් කරගන්න. ඉතින් අපි අද කතා කරන්නේ රෙගුලාසින්ට අනුව නිවසක් වයරින් කරද්දී සිංගල් පේස් අපි සම්මතයන් අනුව කොහොමද D board එකට අවශ්‍ය බ්‍රේකර්ස් ටික තෝරගන්නේ. එතකොට මූලික වශයෙන් අපිට හම්බෙන පිහිටවුමක් අපි කොහොමද අදාළ හිමිකරුවත් එක්ක කතා කරලා මූලික දේවල් මොනවද කතා කරලා කරගන්න තියෙන්නේ මූලික සම්මතයන්ට අනුව. ඉතින් ඒක තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් නෝට් කරගන්න ඕන ඒවා තියෙනවා නම් පොඩ්ඩක් නෝට් කරගන්න ලැහැත්ති වෙන්න. ඉතින් මෙතන සිංගල් පේස් ගැන තමයි මම කතා කරන්නේ. ත්‍රී පේස් ගැනදී ඉස්සරහදී කතා කරන්නම්. ඉතින් ගොඩක් අය සිංගල් පේස් තමයි මේ අපි NVQ පාඨමාලාවේදී ගොඩක් දුරට කරන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම සිංගල් පේස් ගැන ඉස්සෙල්ලාම කතා කරන්න හිතුවේ. ත්‍රී පේස් වලත් ගොඩක් ගැටලු තිබ්බා. ඉතින් අද අපි කතා කරන්නේ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට ඩ්‍රෝයින් එකක් දුන්නාට පස්සේ එස්ටිමේට් එකක් හදන්න හෝ නැත්නම් මේකට අදාළ බඩු ලයිස්තු හදන්න. ඊට පස්සේ ඒකට අදාළ ප්‍රධාන නිර්ණායකයන් ටික මොනවද? මේ දේවල් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඒ ක්‍රියාපටිපාටි අපි පෙළගස්සපුවාම ඒකට පොඩි පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ පිළිවෙල ගැන ඉස්සලාම කතා කරලා ඉමු. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපිට ප්ලෑන් එක දෙන ඕනගෙන් නැත්නම් හිමිකරුවගෙන් සේවා යෝජකයාගෙන් එයාගේ අවශ්‍යතාවයන් අපි අඳුර ගන්න ඕන. එයාගේ අවශ්‍යතාවයන් මොනවද? ඊට පස්සේ එයා මේ පාර කරන්න යන පිහිටවීමේ යම්කිසි සීමාවක් මොනවද? ඒ කියන්නේ එයා මේ පාර ඉන්ස්ටෝල් එක කරන්න යන්නේ සාමාන්‍ය ගීක කෑල්ලකට වෙන්න පුළුවන්. එතකොට ඉතින් පස්සේ එයා තව කොටසක් ගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඒ ෆියුචර් එයාගේ එක්ස්ටෙන්ෂන් වලට අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ ඉඳලා ඉඩ තියන්න ඕන, නැත්නම් ඒ පැත්තට යන පාත් එකක් හදලා තියන්න ඕන. ඉතින් මේ වගේ දේවල් ඇත්තට ඔයාට සමහරට කරන්න හම්බෙන්නේ නැතුයි ඊළඟ කොටස. ඉතින් එතකොට අදාළ කාර්මිකයට තමයි ඒකේ වැරද්ද පැටවෙන්නේ. මොකද කලින් කරපු කෙනා බෝඩ් එකේ ඉඳන් අදාළ සප්ලයි යන්න ලයින් හදලා නැහැ, නැත්නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ හින්දා අපි හරියට හිමිකරුත් එක්ක කතා කරලා එයාට දරන්න පුළුවන් පිරිවැය කීයද, එතකොට එතන තියෙන ස්ථානීය ස්වභාවයන් මොනවද, සමහරට මේ ක්ලීනින් සෙන්ටර් එකක්ද, වාහන සර්විස් කරන තැනක්ද, නැත්නම් ෂොප් එකක්ද, මේ වගේ දේවල් ගැන ගොඩාක් හොඳට කල්පනාවෙන් අදාළ හිමිකරුත් එක්ක කතා කරන්න ඕනේ. ඊට පස්සේ එයා ඉස්සරහදී මොනවා හරි බලාපොරොත්තු වෙනවා, තව මොනවා හරි මැෂින්ස් හයි කරන්න, තව මොනවා හරි ලයිට්ස් ඉස්සරහට වෙන මොනවා හරි ගන්න, නැත්නම් ඒකට කැමරා සිස්ටම් එකක් ගහන්න, මේ වගේ දේවල් ඉස්සරහ සිදු වෙනවා නම් එයාට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි අපේ විදුලි පිහිටවම සකසන්න ඕන. සමහරට AC ලයින් හයි කරනකොට නැත්නම් CCTV ලයින්, ටෙලිෆෝන් ලයින්, නෙට්වර්ක් ලයින් වගේ දේවල් හයි කරද්දී අපේ විදුලි ලයින් හරහා යන්න ගියපම ගැටලු ඇති වෙනවා. ඉතින් මේ දේවල් ගැන හරියට මෙයාගෙන් කතා කරලා එයත් එක්ක එකඟතාවයකට එන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. එතකොට කාර්මිකයා කියන කෙනා මෙතනින් නිදහස් වෙනවා ඒ වගකීමෙන්. එතකොට හිමිකරුගේ අවශ්‍යතාවයන් හා සීමාවන් හරියට මඳුර ගන්න ඕනේ. එයා සමහරට කියයි මෙතනින් ලයිට් එකක් දාන්න, මෙතනින් ෆෑන් එකක් දාන්න ඕන කියලා. ඉතින් එයාගේ මේ සීමාවන් එයා කියන ඉල්ලීම් අනුව අපි දැනගන්න ඕනේ එතෙන්ට ලයිට් එකක් සුදුසුද. සුදුසු නැත්නම් සම්බන්ධයන්ට අනුව ඒක මෙතෙන්ට සුදුසු නැහැ. රෙගුලේෂන් කියන දේවල් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් අපි ඒවා කියලා දෙන්න ඕනේ. ඉතින් අපි බලන්න ඕනේ එයාට ඒව දැනුවත් කරලා එයා ඒ දෙයින් මුදව ගන්න. නැත්නම් එයා කියන තැන් අනුව
එයාගේ අවශ්‍යතාවයන් අනුව සමහරට අනතුරුදායක ලෙස දේවල් හයි කරන්න පුළුවන්. සමහරු බාත්රූම් වලට ප්ලග්ස් ඉල්ලනවා. ප්ලග්ස් ඉල්ලනකොට ඒ ප්ලග්ස් ගොඩක් පාතින් ඕන කියනවා. සමහරට වෙන්ටිලේෂන් වගේ දේවල් වල ප්ලග් ඉල්ලනවා. ඒවා සමහරට වතුර ඉහෙන තැන් වලට දාන්න කියනවා. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම ගොඩක් අනතුරු සහිත දේවල්. ඉතින් ඒ වගේ දේවල් අපි හිමිකරු අපෙන් ඉල්ලද්දී අපි දැනගන්න ඕනේ ඒක දැනුවත් කරන්න මේ දේවල් හරියන්නේ නැහැ මෙතෙන්ද කියලා. සමහරට එළියේ ගාඩන් වලට ප්ලග් අවශ්‍ය වෙනවා. ඉතින් ගාඩන් එක ප්ලග් එකක් දානවනේ ඒකට හොඳ සේෆ්ටි කවර් එකක් දාන්න ඕන. අන්ඩර්ග්‍රවුන්ඩ් දාන්න ඕන. ඉතින් මේ වගේ දේවල් වලට ලොකු කොස්ට් එකක් යනවා. ඒ කොස්ට් එකත් එක්ක යාට ඒක දරන්න පුළුවන්ද? ගේට් ලයිට්. එතකොට ගාඩන් වල පූල් වලට දාන ලයිට් මේ වගේ දේවල් වලදී ගොඩක් ඔය වගේ ගැටලු ඇති වෙනවා. සමහරට නිතරම ට්‍රිප් වෙනවා, වැස්ස හින්දා හානි වෙනවා, සතුන්ගෙන් හානි වෙනවා. ජල කාන්දු වීම වලින් ට්‍රිප් වෙන්න ගන්නවා, නැත්නම් හානි වෙනවා, විදුලි කාන්දු වෙනවා. ඉතින් මේ වගේ දේවල් ගැන හිතලා හොඳ ඉන්සුලේෂන් එකක් එක්ක පයිප් ලයින් එකක් එක්ක මේ දේවල් දාන්න ඕන හින්දා යාගේ පිළිවෙලත් එක්ක එක සුදුසුද නැත්නම් ඊට වෙනස් දෙයක් සමහරට ගාඩන් එක පැත්තට අල්ලලා ලොකු ලයිට් එකක් ප්‍රෙෂර් එකක් වගේ දෙයක් දාන්න ඒ වගේ දෙයක් නැත්නම් DC ලයිට් සෙට් එකක් හයි කරන්න මේ වගේ දෙයක් එයාට යෝජනා කරලා එයාගෙන් ඒකට කැමැත්ත ගන්න පුළුවන්. සමහරට එයාගේ පිළිවෙල ඉතින් අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ස්ථානීය සැලැස්මට අනුව විදුලි සැලැස්ම අඳින්න ඕන. ඒ කියන්නේ දැන් මෙයා ඉල්ලන ප්ලෑන් එක තියෙනවනේ මෙයා ඉල්ලන්නේ මට මේ බල්බ් එක මෙතන ඉඳන් පාවිච්චි කරන්න ඕන. ඒ වගේම තව තැනකින් උත් පාවිච්චි කරන්න ඕන. සාමාන්‍ය 2way එකක් වගේ. නැත්නම් ගෙදර වටේම ලයිට් එක අපිට එක තැනකින් ඉඳන් දාන්න ඕන. ඒ මාස්ටර් ස්විච් එකක් වගේ. ඉමර්ජන්සි ස්විච් එකක්, බෙල් ස්විච් එකක්. මේ වගේ දෙයක් අපි කොයි තැන් වලටද දාන්නේ කියන එක හිමිකරුත් එක්ක කතා කරගන්න ඕනේ. එයාට සමහරට කිචන් එකට ප්ලග් එකක් ඕන කියමු. ප්ලග් එක කොයි තැනටද ඕන? ඒක කොච්චර උසකින්ද ඕන? මෙන්න මේ වගේ දේවල් අපි හිමිකරුත් එක්ක කතා කරගෙන එයාට අවශ්‍ය විදිහට එයාගේ කැමැත්ත අනුව අපි රෙගුලාසින්ට අනුකූලව එයාට අදාළ ප්ලෑන් එකේ ෆන්ක්ෂන් එකක් හඳිනවා. ඒ කියන්නේ කාර්යයන් සිදු වෙන විදිහ ගැන පොඩි ප්ලෑන් එකක් හඳිනවා. ඊළඟේම එයාගේ ස්ලැබ් එකක් තියෙනවා. ස්ලැබ් එක ගැනත් අපි ස්ලැබ් එක දාන්න කලින් මේ දේවල් කරගන්න ඕන කියන කතාවයට දැනුවත් කරන්න කන්ට්‍රිබියුට් ඩ්‍රෝවින් එකකට එයාට අඳින්න ඕන කන්ට්‍රිබියුට් අපි යොදලා තියෙන විදිහ. මොකද විශේෂයෙන් කන්ට්‍රිබියුට් වලදී තව කෙනෙක් වයරින් එක කරද්දී කන්ට්‍රිබියුට් වල ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ හින්දා අපි කන්ට්‍රිබියුට් කරද්දී අනිවාර්යෙන් ඩ්‍රෝවින් එකක් අඳිනවා. ඒ ඩ්‍රෝවින් එක අපි ගාව තියාගන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් දෙනවා අදාළ හිමිකරුට. මොකද සමහරට ඕගොල්ලන්ට වයරින් එක දෙන්නේ නැති වෙයි. නමුත් ඒ වුණාට තව කෙනෙක් આવොත් ඒක ගැටලුවක් ඇති වෙනවා. ඒක කරන්න ගියට පස්සේ ඒ වගේම මේ සියල්ල ඉවරුණාට පස්සේ මේ කන්ට්‍රිබියුට් ඩ්‍රෝවින් එකයි ෆන්ක්ෂන් ඩ්‍රෝවින් එකයි අපි ඇඳලා පස්සේ තමයි අපි ඒක අදාළ හිමිකරුට පෙන්නලා මේක තවවත් වෙනස්කම් කරන්න තියනවාද කියන දේ අහගෙන එහෙම වෙනස්කම් කරන්න නැත්නම් 100%ක් එයා මේකට කැමති නම් තමයි එතනින් ඉස්සරහ වැඩ කටයුතු වලට අපි යන්නේ. මොකද නැත්නම් එයා අපි කරගෙන යද්දී සමහරට කිව්වොත් ඔතන හරියන්නේ නැහැ මෙහාට ලයිට් එකක් ගන්න ඕන කියලා. මෙතෙන්ට 2way එකක් දාන්න ඕන කියලා. මෙතෙන්ට ප්ලග් එකක් ඕන කියලා. සමහරට අපි දැන් හදාගෙන යන ප්ලෑන් එක අනුව අපිට ඒක කොහොමවත් කරන්න බැරි වෙයි. සමහරට බීම් කපන්න වෙනවා, ස්ලැබ් කපන්න වෙනවා, බිත්ති හිල් කරන්න වෙනවා ගොඩක්. ඉතින් මේ වගේ දේවල් නොකර මුලින්ම අපි එයාත් එක්ක කතා කරලා අපේ ෆන්ක්ෂන් ඩ්‍රෝවින් එකට එයාගේ අනුමැතියක් ලබා ගත්තට පස්සේ එයාට දැනුවත් කරන්න ඕනේ මෙතනින් එහාට අපිට මේක වෙනස් කරන්න බෑ කියන එක. ඉතින් ගොඩක් අය මෙතනදී ඒ අනුමතතාවයන් නොමැති හින්දා පොඩි ප්‍රශ්න ඇති කර ගන්නවා. සමහරට මේසන් වැඩ කරන මේසන් බාස්ලා ඉවර කරාට පස්සේ පොටි ඇද්දට පස්සේ සමහරට පේන්ට් උට් කරාට පස්සේ සමහරට ආයෙ කඩන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වුණාම හිමිකරුට ලොකු වියදමක් නැවත දරන්න වෙනවා ඒකට. ඉතින් ඊට කලින් අපි හිමිකරු දැනුවත් කිරීම අපේ යුතුකම මේක මෙතනින් එහාට ආයෙ වෙනස් කරන්න බෑ කියන එක. ඒ වගේම ඉදිකිරීමට අවශ්‍ය ෆන්ක්ෂන් ඩ්‍රෝවින් එකේ තියෙන දැන් ෆන්ක්ෂන් ඩ්‍රෝවින් එක අපි යට ඇඳලා අනුමැතිය ගත්තට පස්සේ අපි ඒකේ තියෙන ලයිට් ගන්න, ෆෑන් ගන්න කොහොමද පොයින්ට් ගන්න. ලයිට් එකක්, ෆෑන් පොයින්ට් එකක්ද, ප්ලග් පොයින්ට් එකක්ද මේවා කොච්චරක්ද කියන එකයි අපි බඩු ලයිස්තුවක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඊට අදාළ තවත් අවශ්‍ය වෙන ඇන, එතකොට බට වලට ඉන්සුලේෂන් ටේප්, ගම් මේ වගේ දේවල් අදාළව බඩු ලයිස්තුවක් සකස් කරනවා. ඒක හරියටම හදන්න ඕනේ ඇත්තටම. මොකද සමහරු අනවශ්‍ය විදිහට බඩු දාලා මේක හදනවා. බයින්ඩින් එහෙම ඕන අවස්ථාවලදී බයින්ඩින් කිලෝ එකක් විතර දානවා. ඉතින් ඇත්තට මේක අපේ සේවා යෝජකයට කරන අසාධාරණයක්. එහෙම කවදාවත් කරන්න එපා. ඉතින් සමහරට වැඩේ ඉවරුණා බයින්ඩින් අරගෙනත් නැහැ. ඉතින් මේ වගේ දේවල් හින්දා හරියටම බඩු වස්තුව සකස් කරන්න. ඉතින් එස්ටිමේට්ස් සකස් කරලා අවශ්‍ය අනුමැතිය හිමිකරුගෙන් ලබා ගත්තට පස්සේ බඩු ලයිස්තුවත් එක්ක
ඊට පස්සේ බඩු මිල තියගෙන වැඩේ පටන් ගන්න පුළුවන් වයරින් එක. ඉතින් වයරින් එක පටන් අරගෙන කරගෙන යද්දී අපි කරන දවසට කියන දවසට ඒක ඉවර කරගන්න අමාරු නම් එයා කලින් දැනුවත් කරන්න ඕන අපි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී අපිට කරගන්න වෙන්නේ නැහැ. මේ වගේ දේවල් සමහරට ස්ලැබ් වල පැනල් ලයිට් ඒ වගේ ස්ලැබ් කන්ඩියුට් වගේ ඒවත් එක්ක වැඩ කරද්දී අපිට දින ගන්න වෙනස් වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපි විශේෂයෙන් දැනගන්න ඕන අපිට මෙන්න මේ දවසට මේක කරගන්න බෑ. මෙන්න මේ ස්ලැබ් එකේ ප්‍රශ්නේ හින්දා. නැත්තම් මෙතන තියෙනවා මෙතන තෙමෙනවා මෙතන අපිට ප්‍රශ්නයක් තියෙනවා ඒ හින්දා එයා ඒක දැනුවත් කරලා අපි එයාගෙන් තව දිනයක් හො ඉල්ල ගන්න ඕන අපිට මේ වැඩ ඉවර කරලා දෙන්න. ඒ වගේම තමයි ඉදිකිරීම අපි මේ ඉන්සුලේෂන් එක කරාට පස්සේ මේ ඉන්ස්ටෝලින් එක කරාට පස්සේ අපි අනිවාර්යෙන් අවසාන පරීක්ෂාවන් ටික කරන්න ඕන. විශේෂයෙන් එර්ත් රොඩ් එක කොහොමද තියෙන්නේ. ඊට පස්සේ අපේ ඉන්සුලේෂන් එක බලන්න ඕන. සමහර විට අපි කන්ඩියුට් කරද්දි ගොඩාක් දුරට ඉන්සුලේෂන් වලට හානි වෙනවා. ඉතින් හිර වෙච්ච තැන් වලින් අදිනවා. ඉතින් මේ වගේ දේවල් වලින් ගොඩක් හානි වෙනවා. එතකොට අපි පොලරිටි එක බලන්න ඕන. අපේ ද්‍රව්‍යතා කොහොමද තියෙන්නේ? ඒ වගේ ප්‍රශ්න තියෙනවද? ප්ලග්ස් හරියට කෙලින් අතට හයි වෙලා තියෙනවද? ස්විච් හරියට කෙලින් අතට හයි වෙලා තියෙනවද? ඒ වගේ ඩස්ට් මේ හෝල් වැහිලා තියෙනවද? ඉතින් මේ වගේ දේවල් ගොඩාක් හොඳට බලන්න ඕනේ. DB එක පවා සමහරු නිකන් එල්ලලා වගේ යන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම නැතුව නිවැරදි ප්‍රමිතියට ඒක සවි කරලා යන එකෙන් වාගේ හැකියාව තමයි මේ මිනිසුන්ට පෙන්වන්නේ. ඉතින් ඕනනම් අපේ සැලැස්මෙන් පස්සේ ඉදිකිරීමෙන් පස්සේ අපි ටෙස්ට් එකක් කරලා ඊට පස්සේ හිමිකරුට අපි දෙන්න ඕන අපේ සිංගල් ලයින් ඩයග්‍රෑම් එකක් හරි සම්පූර්ණ වයරින් ඩයග්‍රෑම් එක ඔයගොල්ලෝ අඳිනවා නම් වයරින් ඩයග්‍රෑම් එක හරි එයාට ලබා දෙන්න ඕන. මොකද ඒක අපි ගාව තියාගන්න එකෙන් ඒකේ ඇති වැඩක් නැහැ. ඉතින් කවුරු හරි රිපෙයාර් දෙන්න එකට આવොත් එහෙම මේ සැලැස්මයට දෙන එක අපේ යුතුකම. ඒ වගේම තමයි ඔයා කොහෙදි හරි මොනවා හරි ජොයින්ට් එකක් හෝ මොනවා හරි ජන්සන් බොක්ස් එකක් තුල හෝ කිසියම් දෙයක් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒකේ සලකුණු කරන්න. මොකද එහෙම නැත්නම් අනිත් ඊළඟට එන ටෙක්නීෂියන්ට ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් මේ දේවල් තමයි මෙතනදී බලන්න ඕන. දැන් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ ප්ලෑන් එක ගැන. දැන් මේ වගේ ප්ලෑන් එකක් ඔයගොල්ලන්ට දීපුවාම ඔයගොල්ලෝ මේක එස්ටිමේට් එක හදන්න කියනවා. මේකට අදාළ DB එකේ ඩිසයින් එක දෙන්න කියනවා. ඉතින් මේ වගේ දේවල් තමයි ගොඩක්ම කට්ටිය වරද්ද ගන්න තැන. මොකද සමහර ගොඩක් හිතනවා මේක සුළු දෙයක් මේකට ඕන ටික දාලා ඒක කරන්න පුළුවන් කියලා. නමුත් මේක දිගපල්ල ගැන ඉච්චර හිතන්න එපා ඔයගොල්ලෝ. ඒ ගැන මම අද කතා කරන්නේ නැහැ. දිගපල්ල ගැන ඉස්සරහදී කතා කරමු. ඉතින් මෙතන කිචන් එක තියෙනවා, ලිවිං ඒරියා තියෙනවා, කාමර 3යි තියෙන්නේ. ඉතින් මේකට අපිට අවශ්‍ය මේ ප්ලෑන් එක අපිට දුන්නාට පස්සේ මේක වයරින් කරන්න දැන් තියෙන්නේ. අපි කස්ටමර්ත් එක්ක කතා කරලා ඒකට අදාළව ෆන්ක්ෂන් ප්ලෑන් එකක් අඳ ගන්නවා. මේක තමයි ෆන්ක්ෂන් ප්ලෑන් එක. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති ස්විච් ටික තියෙනවා, ප්ලග් ටික තියෙනවා, 15 ඇම්පියර් එකක් කුස්සියට ඉල්ලලා තියෙනවා, ඒකක් තියෙනවා. ඊට පස්සේ මේ මං සලකුණු කරලා තියෙන සලකුණු වලින් හැදින්න වෙන දේවල් පහලින් මං වෙනම දාලා තියෙනවා. සාමාන්‍ය ඩ්‍රෝවිං අදිද්දී මේ සිම්බල්ස් එච්චර පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඩ්‍රෝවිං සිම්බල්ස් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඩ්‍රෝවිං සිම්බල්ස් දාලා මේක අඳින්න. ඉතින් ෆන්ක්ෂන් මේක සාමාන්‍ය කස්ටමර් කෙනෙකුට ඉලෙක්ට්‍රිකල් නොදන්න කෙනෙකුට තේරෙනව අඩු හින්දා තමයි අපි මේ විදිහට අඳින්නේ. නමුත් අපි එක්සෑම් එකට වගේ නම් මේ විදිහට අඳින්නේ නැහැ. දැන් මෙතනදී පැහැදිලිව ඔයගොල්ලන්ට පේනවා පෑන් දෙකක් තියෙනවා. පෑන් දෙක මැද්දේ තියෙනවා. ඊට පස්සේ මාස්ටර් බෙඩ්රූම් එකේ ලිවිං ඒරියා එකේ. ඊට පස්සේ මෙතන 3 ගෑන් 2 ගෑන් ස්විච් දෙකක් තියෙනවා. ෆෑන් රෙගියුලේටර් එකක් තියෙනවා. ඊට පස්සේ ප්ලග් පොයින්ට්ස් තියෙනවා මේ හැමතැන් වලම. මේ කළු පාටින් ලකුණු කරලා තියෙන්නේ අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක. ඊට පස්සේ එර්ත් එක එතනම සවි වෙනවා. ඊට පස්සේ CB ඉන්කමින් පැත්ත තමයි මේ ඊතරෙන් පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් යොදන එක ගොඩක් වැදගත්. මොකද අපි ඇයි මෙතන DB එක දැම්මේ? මේ වගේ කාරණා හින්දා අපිට වැදගත් CB එක එන්නේ මේ පැත්තෙන් කියන එක. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා 15 ඇම්පියර් ප්ලග් එකක්. පිටිපස්සේ ලයිට් සෙට් එක මෙතන කුස්සියෙන් ඔපරේට් කරන්න පුළුවන්. ඉස්සරහා ලයිට් සෙට් එකම ඉස්සරහා දොර ගාවින් ඔපරේට් කරන්න පුළුවන්. ෆෑන් එකත් දොර ගාවින් ඔපරේට් කරන්න පුළුවන්. ලිවිං ඒරියා එකේ තියෙන ලයිට් ඔක්කොම මෙතනින් ඔපරේට් කරන්න පුළුවන්. මේ වගේ ෆන්ක්ෂන් එකක් අපි අන්දට පස්සේ මේක තමයි දැන් කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක. ඉතින් මේ රික්වයර්මන්ට් එක අනුව අපි යාගේ අනුමැතිය ගන්නවා මේ රික්වයර්මන්ට් එකට එයා කැමතිද කියලා. මෙතන යම් යම් වෙනස්කම් කරන්න එයා කැමතියි. සමහරට පිටිපස්සේ ලයිට් උත් ඉස්සරහින් දාන්න කියයි. ඉතින් මේ වගේ දෙයක් අපි වයරින් කරගෙන යද්දි පිටිපස්සේ ලයිට් ඉස්සරහින් දාන්න කිව්වොත් එහෙම අපිට කීයටත් ඒක කරන්න බැරි වෙනවා නැවත. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන් මෙයා මේකට එකඟතාවය පත් කරගන්නම ඕන.
අපි පිටිපස්සේ ලයිට් දාන්න දෙන්නේ කුස්සියෙන් ඉස්සරහ ලයිට් දාන්න දෙන්නේ ඉස්සරහින්. මෙන්න මේ කතාව එයාට කිව්වට පස්සේ එයා තේරුම් ගන්නවා හරි මේක දැන් වෙනස් කරන්න බෑ මේ විදිහට තමයි මේගොල්ලෝ හදාගෙන යන්නේ කියලා. ඊට පස්සේ කවදා හරි අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එයාට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එයාගේ රික්වයර්මන්ට් එක අනුව අපේ ඉදිකිරීම අපේ ඉන්ස්ටෝලේෂන් එක අපි කරනවා. ඉතින් ඔයගොල්ලෝ ඩ්‍රොයින් එක ඇඳහම මේකේ මොනවා හරි දාන සිම්බල් එකක් ගැන යට වෙනමම කී එකක් දාන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දාන්න මෙතන total light point කීයක් තියෙනවද? total pan point කීයක් තියෙනවද? total support outlet point කීයක් තියෙනවද? මේවා ඔක්කොම එකතු වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ වැඩ කරන point ගන්න එනවා. point ගන්නට ඔයගොල්ලෝ කරනවා නම් ඉතින් මෙතන 13 15ක් තියෙනවා. 25ක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේක හදුවට පස්සේ යාට පැහැදිලිව කියන්න ඕන මෙතන point 25ක් තියෙනවා මීට අමතරව මේ මෙහෙමයි මේ point වලට අපි අයින් කරන්නේ මෙහෙමයි කියන දේ විස්තර යාට පැහැදිලිව කියන්න ඕන. අපි ඒක estimate එකක් මගෙන් තමයි යාට ඉදිරිපත් කරන්නේ. නමුත් ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේම අඩුයි. ඉතින් අත්‍තරම විසාකච්ඡා මාර්ගයෙන් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මම ප්‍රායෝගික දේවල් ගැන නෙමෙයි මෙතනදි කියන්නේ. මොකද මේ අපි විභාග සඳහා සූදානම් වෙන විදිහේදී ඇතිවන දේවල් ගැන. ඉතින් ඇත්තටම විභාග සඳහා සූදානම් වෙද්දිත් අපි ෆන්ක්ෂන් ප්ලෑන් එකක් ඇඳලා අපිට දෙන මාස්ටර් ප්ලෑන් එකට ෆන්ක්ෂන් ප්ලෑන් එක ඇඳලා ඊට පස්සේ සිංගල් ලයින් ඩයග්‍රෑම් එකක් ඇඳලා තමයි වයරින් එක අඳින්නේ. ඉතින් මේ දේවල් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ සිංගල් ලයින් ඩයග්‍රෑම් එක දන්නවා. එතකොට ෆන්ක්ෂන් ප්ලෑන් එක දන්නවා. ඊට පස්සේ අපි වයරින් ඩයග්‍රෑම් එක අඳින්න ඕන. වයරින් ඩයග්‍රෑම් එක අඳින්න ටිකක් වෙලා යනවා. මම මේක මෙතන තියන්නේ නැහැ. ඉතින් මේකට දැන් අවශ්‍ය DB එක තමයි අපි ඩිසයින් කරගන්න යන්නේ අද. ඉතින් DB එක ඩිසයින් කරනවා කියන්නේ අපි මෙතන තියෙන total light point එක, fan point එක, total support outlet එක ගන්න ඕන. ඊට පස්සේ අපි මේවා බෙදන්න ඕන කොයි විදිහට කියලා හිතන්න ඕන. මේ දේවල් ගැන ගොඩක් කාරණා හිතන්න ඕන. අපි ඒ ගැන බලමු. දැන් මෙතනදී මම කලින් කිව්වා වගේ total line point 12ක් තියෙනවා, fan point තියෙනවා දෙකක්. එතකොට socket outlet තියෙනවා 11ක්. එතනින් එකක් 11න් එකක් 15 ampere. 15 ampere ඒක ඔයගොල්ලෝ දැක්කා මම use කරලා තිබ්බේ කුස්සිය කිචන් එකට. ඉතින් අපි මේවට දැන් MCB තෝරා ගන්න විදිහ බලමු. අපේ D board එක ඩිසයින් කරන විදිහ. ඉතින් අපි දන්නා පුරුදු විදිහට එනවා අපේ 40 ampere isolate එකයි RCCB එකයි අපි දාගන්නවා. ඒක කොහොමද ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ ABC box එක පෝල් කීයක්ද කියන දේ අපිට මෙතනින් පස්සේ තමයි තෝරා ගන්න වෙන්නේ. ඉතින් මේකට MCB කීයක් දාන්න ඕනද කියන එක. ඉතින් අපි බලමු total light point 12ක් තියෙනවා මෙතන. ඉතින් එයාලගේ voltage එක සාමාන්‍යයෙන් අපි calculate කරන්නේ watt 100ක් විදිහට. එක බල්බයක් watt 100ක් විදිහට. ඉතින් එක බල්බයක් watt 100ක් කියන්නේ අපේ පරණ filament bulb තිබ්බා ඒ විදිහට. දැන් නම් LED bulb තියෙන්නේ. නමුත් තාම calculation අපි හදන්නේ watt 100ක් කියන මතේ ඉඳගෙන. මොකද watt 100ක බල්බයක් හෝල්ඩ් එක දැම්මොත් එයාට වතු දෙන විදිහ තමයි හදන්නේ. ඉතින් සාමාන්‍ය 6 ampere එකට 100 watt 10ක් දාන්න පුළුවන්. අපි නමුත් ගෙදරක වගේ ඩ්‍රොයින් එක මේ වෙන් කිරීමක් උපපරිපත බෙදීමක් කිරීමේදී අපි 10ක් තියෙනවා නම් ඒක දෙකකට වගේ තමයි දාන්නේ. මොකද එතකොට ගොඩක් පහසුයි ඒ දෙක ඔපරේට් කරගන්න. ඒ වගේම අනාගතයේදී සමහරට අපි හිතමු මලගයක් හදිස්සියේ එළියේ තියෙන ෆන්ක්ෂන් එකක් ඕ යම් කිසි දෙයකට අපි ලයිට් එකකින් තව ලයිට් දෙක තුනක් දාගන්නවා. එළියේ තියෙන ලයිට් එකකින් තව කොහට හරි ලයිට් දෙක තුනක් යූස් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපිට අපේ ඇම්පියර් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ. ඉතින් එතකොට සමහරට නිතරම MCB එකට ඕෆ් වෙන්න ගන්නවා 6 ඇම්පියර් වගේ එකකින් 10ක් වගේ දාලා තිබ්බොත්. ඒ හින්දා සාමාන්‍යයෙන් අපි සම්මතයක් වශයෙන් 7ක් වගේ තමයි දාන්නේ. ඒ නිසා මෙතන 12ක් තියෙනවා. 12ක් කියන්නේ 1200ක් වෝල්ට්. ඉතින් 1200 සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා P සමාන V දාපුවම එයාගේ ගන්න ඇම්පියර් ගන්න අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ටෝටල් ඇම්පියර් එක ගන්නවා 5.2ක්. ඉතින් 5.2ක් කියන අපිට 6 ඇම්පියර් MCB එකක් දාන්න පුළුවන්. නමුත් අපි මෙතනදී ඒක දාන්න පුළුවන් වුණාට තාවකාලික විදුලි දිගු ලබා ගත්තොත් එහෙම අපිට මේක ප්‍රශ්නයක් වෙනවා. මොකද 5.2යි කියන්නේ තව තියෙන ඇම්පියර් මිලි ඇම්පියර් 800යි. ඉතින් මිලි ඇම්පියර් 800ක් තව යූස් වෙන ගමන් මෙයා MCB එකෙන් ට්‍රිප් වෙන්න ගන්නවා. ඒ හින්දා අපි අනිවාර්යෙන් මේ බල්බ් 12 කොටස් දෙකකට කඩලා 6 MCB දෙකකට දානවා. එතකොට 6 MCB එකකින් පාලනය වෙන්නේ බල්බ් 6ක් විතර. බල්බ් 6ක් කියන්නේ තව ෆියුචර් එක්ස්ටෙන්ෂන් හරි එළියට ගන්න වෙන මොනවා හරි දෙයකට අපිට කරන්ට් එක ගන්න පුළුවන්.
ඉතින් ඒ හින්දා ඒක ගැනත් කල්පනා කරලා සාමාන්‍යයෙන් කොහොමත් 6 ඇම්පියර් එකට බෙදෙන්න දාන්න හරියටම. නැත්නම් ඒක අන්බැලන්ස් වෙනවා. ඉතින් සාමාන්‍යව බෙදෙන මට්ටමට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ අපි ෆෑන් පොයින්ට් එක ගැන බලමු. සාමාන්‍ය ෆෑන් දැන් එන ෆෑන් නම් වොට් 65ක් 60ක් 40 ඒවත් තියෙනවා. 40ක් 60ක් වගේ තියෙන්නේ. මම ෆෑන් එකක් සාමාන්‍ය 100ක් කියලා වගේ තමයි ගත්තේ. ෆෑන් එක වෝල්ටේජ් එක. ඉතින් ෆෑන් එක වෝල්ටේජ් එක 100ක් වුණාම ෆෑන් දෙකක් මේක තිබ්බා. ඉතින් ෆෑන් දෙකක් කියන්නේ 200යි වොට්. ඒක 230න් බෙදපුවාම 0.86යි ඇම්පියර් වෙන්නේ. ගොඩක් අය කරන්නේ ලයිට් සර්කිට් එකෙන්ම ලයිට් එකටම ළඟ හින්දා එකෙන් ෆෑන් එකට දෙනවා. ඉතින් මේක ඇත්තටම වැඩ කරනවා වැරද්දක් නැහැ. නමුත් සාමාන්‍ය සම්මතයක් හැටියට අපි ෆෑන් එක ෂෝට් වීමක් වුණොත් ෆෑන් එකේ ඝර්ෂණ වැඩි වෙලා ඕවර්ලෝඩ් වුණොත් එහෙම ෆෑන් එකේ ප්‍රොටෙක්ෂන් වෙනමම තියෙන්න ඕන හින්දා අපි වෙනම MCB එකක් ෆෑන් සර්කිට් එක සඳහා යූස් කරනවා. ඉතින් ඒක ගොඩක්ම හොඳ දෙයක්. ඉතින් ගොඩක් අය මේක කරන්නේ නැත්තේ නැවත DB එකේ ඉඳන් වයර් එකක් ෆෑන් රෙගියුලේටර් එක ගාවට එන්න ඕන හින්දා. ඉතින් ඒක කරදරයි කියලා හිතලා. නමුත් අපි සම්මතයන්ට අනුව කරනවා නම් ෆෑන් රෙගියුලේෂන් ටික වෙනම යන්න ඕන. ෆෑන් උට එන ලයින් එක ෆෑන් ප්ලේස් එක වෙනමම එන්න ඕනේ. ඉතින් මෙතන ෆෑන් තියෙනවා දෙකක්. එතකොට මම එකට වෙනම 6 ඇම්පියර් MCB එකක් භාවිත කරලා තියෙනවා. ඊට පස්සේ ටෝටල් ෂොකට් අවුට්ලට් 10යි. එකක් 15 ඇම්පියර් තිබ්බේ. එතකොට 11 වුණේ. ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් මේවා ගහන්න අපි ගෙදර ඇතුලේ හින්දා කාමර වෙන හින්දා රේඩියේටර් එකකට තමයි ගහන්නේ. ඉතින් රේඩියේටර් එකකට ගහද්දී 15 ඇම්පියර් MCB එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මොකද 13 ඇම්පියර් ෂොකට් අවුට්ලට් 5ක් වගේ ඒකට දාන්න පුළුවන්. මේ සඳහා අනිවාර්යෙන් 2.5 කේබල් එක යූස් කරන්න ඕන. දැන් එන්නේ 13 ඇම්පියර් ෂොකට් අවුට්ලට් විතරයි. 15 ඇම්පියර් ෂොකට් අවුට්ලට් එකක් වෙනමම අවශ්‍ය තැනක පාවිච්චි කරනවා නම් ඒකටත් අපි 15 ඇම්පියර් MCB එකක් තමයි දාන්නේ. දාලා 2.5 කේබල් එකක් අනිවාර්යෙන් දාන්න ඕන. එර්ත් කේබල් එක අනිවාර්යෙන් දාන්න ඕන. ඉතින් මේ මෙතන ෂොකට් අවුට්ලට් දානකොට ගොඩක් කටිය ප්‍රශ්න ඇති කර ගන්නවා. අත රේඩියෝ සර්කිට් රින් සර්කිට් වලදී. ඉතින් මේ දෙක පොඩ්ඩක් රේඩියෝ සර්කිට් රින් සර්කිට් කියන දේ පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලන්ට කලින් දැනුවත් කිරීම කරලා ඇති ඔයගොල්ලන්ගේ කාර්මික විද්‍යාලවල. ඉතින් රේඩියෝ සර්කිට් එක සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ MCB එක 20 ඇම්පියර්. මම අතනදී 15 ඇම්පියර් භාවිතා කරේ එතන එකට 5ක් වගේ දෙන හින්දා. ඉතින් රේඩියෝ සර්කිට් එක 20 ඇම්පියර් MCB එකක් දැම්මට පස්සේ මෙයාගෙන් සාමාන්‍යයෙන් ස්ක්වයර් මීටර්ස් වර්ග අඩි 20ක වගේ ප්‍රමාණයක ෂොකට් අවුට්ලට් දාන්න පුළුවන්. ඕන තරම් ප්‍රමාණයක් කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය එක ළඟ වටේ තමයි ෂොකට් අවුට්ලට් දාන්නේ නැහනේ. ඉතින් ඒ අවශ්‍ය ප්‍රමාණය සාමාන්‍ය ෂොකට් අවුට්ලට් 6ක් 7ක් වේදේ. මේ විදිහට 6ක් 7ක් වගේ දාන්න පුළුවන්. 20 ඇම්පියර් එකක් දාලා. මොකද ඔය ඔක්කොම එකපාර පවර් අප් වෙන්නේ නැහැ. එයාගෙන් සාමාන්‍ය 160ක් තමයි අපි පවර් අප් වෙනවා කියන රේන්ජ් එකේ යන්නේ. ලයිට් වල වුණත් එහෙමයි. ඉතින් අපි 20 ඇම්පියර් එකක් දාලා 4 අඩි වර්ග අඩි 20ක 2.5 mm කේබල් එක අනිවාර්යෙන් දාන්න ඕන. 20 ඇම්පියර් MCB එක අනිවාර්යෙන් දාන්න ඕන. එතකොට රින් සර්කිට් එකක් ගත්තාම රින් සර්කිට් එක අපි යොදන්නේ 32 ඇම්පියර් MCB එක 32. ඊට පස්සේ වර්ග අඩි 100ක් පුළුවන් එයාගෙන් රින් සර්කිට් එක ගහන්න. ඉතින් රින් සර්කිට් එකේ ප්ලග් සොකට් 13 ඇම්පියර් ඕන ගානක් දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි රින් සර්කිට් එක ගහන්නේ. ඉතින් ওই දෙක පටලවා ගන්න එපා. රේඩියෝ සර්කිට් තමයි අපි සාමාන්‍යයෙන් ගහන්නේ. රින් සර්කිට් එකක් කියන්නේ දෙපැත්තෙම සප්ලයි එක දෙනවා. එයා දෙපැත්තෙම යට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාගේ ධාරාව බෙදලා යනවා දෙපැත්තටම සමානව. මේ විදිහට තමයි රින් සර්කිට් එක දෙන්නේ. ඉතින් රේඩියෝ සර්කිට් එකේදී එහෙම නෑ. රේඩියෝ සර්කිට් එක කෙලින්ම එයාට යන්නේ පැරලල්ව. එතකොට එයාගෙන් තව කෙනෙක්ට ගන්නවා නම් එයාට පැරලල් තමයි යන්නේ. ඉතින් එතකොට ධාරාව මේ වෝල්ටේජ් තව බෙදලා යන්නේ නෑ. මේ විදිහට තමයි ඒක වැඩ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන රින් සර්කිට් රේඩියෝ සර්කිට් ගැන. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලා ගන්න. මේ අතලස් රින් සර්කිට් එකක් සඳහා මොකද්ද දාන මේ MCB එක රේඩියෝ සර්කිට් එක සඳහා දාන MCB එක මොකද්ද? එයාගෙන් කොච්චර වර්ග ප්‍රමාණයක් මේ වය කරන්න පුළුවන්ද? එයාට යොදන කේබල් එක අනිවාර්යෙන් මොකද්ද? එතකොට මේ වගේ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ දේවල් ගොඩක් අහලා තිබ්බා. මම දන්නවා ප්‍රැක්ටිකල් වලදී හැම ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙලා බලන්න. ඉස්සරහදී මම කතා කරනවා දැන් මේකේ තව දාලා එස්ටිමේට් එක හදන හැටි. මේක එස්ටිමේට් එකේදී අවශ්‍ය කරුණු මොනවද?
ඒ වගේ මිල ගණන් තෝරගන්නේ කොහොමද? මිල ගණන් ලයිස්තුවක් අපි ගන්නෙ කොහොමද? මේ වගේ දේවල් ගැන දැන් මම ඉස්සරහදී පාඩම් දෙක තුනක් දානවා. ඒවදී බලන්න. ඉතින් විශේෂයෙන් ඉස්සරදී විභාගෙට යන්න බලාපොරොත්තු වෙන කට්ටිය මාත් එක්කලා රැඳිලා ඉන්න. ඉතින් මගේ සම්බන්ධ කරගන්න පුළුවන් අංකය තමයි මේ යටින් දාලා තියෙන්නේ. ඉතින් ක්ලාසස් තියෙනවා PLC CCTV මොටර් පාලන පරිපතක් කරනවා. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. මම නාවුල ඉන්නේ. ඉතින් පුළුවන් වෙලාවට මට කෝල් එකක් දීලා මේ එක්සෑම් එකට කලින් මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය දෙයක් මම කරලා දෙන්නම්. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.